ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ මේ දවස්වල නැවතත් මට ඔබට කියන්න තියෙන්නේ ඔබ උන්වහන්සේ තබා තිබෙනවා මේ කිසිම කාලයක නොතිබුණු ආකාරයේ බලවත් ඇදහිල්ලක් ඇති සෙනගක් ලෙස අපිව සම්පූර්ණ කරන්න. මොකද දෙවියන් වහන්සේ මේ කාලේ ස්වභාව කවදාවත් නොතිබුණු ආකාරයේ බලවත් ස්වභාවයක් බවට ඊටාම මෑතදී පමුණුවන්ට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ දේව වචනෙන් දැනගත යුතු තිබෙනවා ඔබ අදහන දෙවියන් වහන්සේ කවුද? ඔබ කවුද? ඔබ උන්වහන්සේ ඉදිරිපිට කවුද? මොනවද උන්වහන්සේ ඔබට නිතරම කියන්නේ? මේවා අපි හරියටම දැනගෙන ඉන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ. ඒකයි අපි නිතරම කියන්නේ දේව මිනිස්යන් මේ දවස්වල මේ දේවසෙනකට කියන්නේ මේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් බලා සිටින්න. උන්වහන්සේගේ වචනේ තුල වැඩි කාලයක් ගත කරන්න කියලා අපි ඒකයි කියන්නේ. ඒ වගේම යාඥාවෙන් උන්වහන්සේගේ අභිමුඛයේ සිටීම අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා පරණ දිවිසුමේ දේව මිනිස්සු දෙවියන් වහන්සේට ඉතාම බය පක්ෂව උන්වහන්සේ කෙරෙහි ඉතාම ජීවිත පරදුවෙන් උන්වහන්සේට ප්‍රේම කරන්න සූදානම්ව සිටි මිනිස්සු. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ දානියෙල් පොතේ කොටසක් අපි කියවලා බලමු. මේ ඔබ හොඳට දන්නවා මේක නෙබුකද්නේසර් රජුරුවන් විසින් අඩි 90ක් උස කියලා රියන් 60ක් කියලා තියෙන්නේ. අඩි මේ රියන් 6ක් පළල විශාල ඉතා උස රත්තරන් රූපයක් මේ දූරා සමභූමියේ අදලා ඒක මේ විවෘත කරන උත්සවයට ඔහුගේ මේ සියලුම අධිපතියන් කැඳෙව්වා. රාජ්‍ය නායකයන් මුල් රටේම හිටපු ඒ දේශවල හිටපු හැම කෙනෙක්ම කැඳවලා ඔවුන් ඉදිරියේ මේක විවෘත කරන්න යද්දී එතන තූර්ය භාණ්ඩ වර්ග කීපයක් කියලා තියෙනවා. මෙතන තියෙනවා මේ එබැවින් ජනයන්ට හොරණෑවේද නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩ ශබ්ද ඇසුණු වේලාවේ සියලු ජනයෝද ජාතියෝද භාෂාවෝද බිම වැටි නෙබුකද්නේසර් රජු පිටු රුවන් රූපයට නමස්කාර කළෝය. දැන් මේක තමයි ආඥාව කරන්න ඕනේ. නොකරන කෙනෙකුව ගිනි උදුනකට දවනවා කියලා. ඉතින් මේ කාලේ මේ යුදෙව්සෙනකට විරුද්ධව සිටි කල්දි මිනිස්සු වගේ අකු රායත් නායකයෝ කිව්වා මේ ඔබ වහන්සේගේ රටේ ඔබ වහන්සේ දන්නවද මේ ඔබ වහන්සේ පත් කර ඇති බැබිලෝනියට අධිපති හැටියට ශද්‍රක් මෙෂක් අබේද්නෙගෝ කියලා තුන්දෙනෙක්. මොවුන් ඔබ වහන්සේගේ දෙවියෝ වදහන්නේත් නැහැ. මේ රන් රූපිට නමස්කාර නොකරන්ටත් උන් තීරණයක් අරගෙන තියෙන බව. රජුරුක වහම ඒගොල්ලන් ගෙන්නන්ට කියලා දැන් ගෙන්නුවා. රජුරු ඇහැව්වා කිව්වනු ඔවුන්ට ඉතින් නුඹලා සූදානම්ව සිට කොරණෑවේ නලාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර තූර්ය භාණ්ඩ වල ශබ්ද නුඹලාට ඇසෙන විට බිම වැටි මා විසින් සාදා දෙමින් රූපේ නමස්කාර නොකළොත් කළොත් යහපති. නුඹලා නමස්කාර නොකළොත් එකෙනෙහිම නුඹලා ඇවිලෙන ගිනි උදුන මැදට හෙලනවා ඇත. හරිද? එවිට මාගේ අත්වලින් නුඹලා ගලවන දෙවියෝ කවුද? සත්‍යරක්ද මේෂක්ද අබේද්නෙගෝද? සබ්කර් රජුට උත්තර දෙමින් අහගන්න මේ කියන දේ. මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕනේ නැත. ඇවිලෙන ගිනි උදුනෙන් ගලවන්න නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන්. ඔවුන් නිසක වශයෙන් මේවා කියන්නේ. රජුරුවනි උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවනසේක. අපි ඒක නිසක වශයෙන්ම දන්නවා. ඒ තරම් අපිට ප්‍රේම කරනවා අපේ දෙවියන් වහන්සේ. එසේ නොකලත් රජුරුවනි ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපිට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත වෙනවා කිව්වෝ.
මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඔවුන් තුළ කෙබඳු බලවත් ඇදහිල්ලක් නිර්භීතකමක් තිබෙන්න ඇති කියලා හිතනවද? මේ වගේ අපිට අද තිබෙනවද? එකල නෙබුකද්නේසර් කෝපයෙන් පිරුණේය. ශද්රක්ද මේෂක්ද අබෙද්නෙගුට විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස් විය. ඔහු කතා කොට පුරුදු ප්‍රමාණයට වඩා සද්ගුණයක් උදුන රත් කරන්නට අනකලේ. තවද ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගුට බැඳ ඇවිලෙන ගිනි උදුනට හෙලන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මිනිසයන්ට අනකලේ. එකල ඔහු මේ මිනිසයන් ඔවුන්ගේ කොරෝනද සැට්ටද සලුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළුවෝය. ඇඳුම් එක්කලම හොඳටම වෙලලා මේ සත්වරක් රත් කරනද මේක මැදට හෙළුවා. මොකද උනේ? එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඊතා රත්ව තිබුණ බැවින් ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද එසවූ මිනිසියෝ ගිනි දළුවෙන් මළුවේ. දාපුව ක්ෂණයකින් මරණයටපත් වුණා. ඒ මිනිසයන් තුන්දෙනා වන ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද ඇවිලින ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. එකල නෙබුකද්නේසර් රජු විස්මපත් වී නැගිට කොරලා නැගිටලා බලලා කියනවා අප විසින් මිනිසයන් තුන්දෙනෙකු බඳ ගින්නට හෙළුවා නොවේද? එසේ රජුරුවනි ඔහු උත්තර දෙමි කීවෝ. අන්න මිනිසයන් 4 දෙනෙක් නිදහස්ව කිසි උපද්දරයක් නැතුව ගින්න මැද ඇවිදිනවා මට පෙනේ. 4 වෙනියාගේ පෙනී වනාහි දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකුට සමානයයි කිව්වෝය. කවුද හිටියේ ඔවුන් සමග ගිනි උදුන මැද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාට සමාන කෙනෙක්. ඔබ දන්නවද? ඔබ මොන ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් බලවත්ම පීඩාව ගිනිමේ පීඩාව මැද ගියත් උන්වහන්සේ ඔබ සමග සිටිනවායි කියලා. ඔවුන් මේ තරුණිය තුන්දෙනා යුදෙව් හොඳටම දැනගෙන හිටියා ස්වාමීන් වහන්සේ තමන් සමග සිටින බව. මේ කාලේ ක්‍රිස්තියානි සෙනග මං හිතන්නේ මේ වගේ ඉතා බලවත් ඇදහිල්ලක සිටිය යුතුයි. අන්තිමට මොකද රජුරු කළේ? ආඥාවක් නිකුත් කළා. කිසිම මේ දෙවියන් වහන්සේ තමයි සැබෑ බලවන්ත දෙවියන් වහන්සේ. මේ තමන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා වූ තමුන්ගේම දෙවියන් වහන්සේට මිස වෙන කිසිවෙකුට සේවය කරන්නවත් නමස්කාර කරන්නවත් නොයදෙන පිණිස රජුගේ වචනය කඩ කර තමුන්ගේ ශරීර බාර දුන්නා වූ සූකීය මෙහෙකරුවන් ගැලවුසේක. එබැවින් ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද දෙවියන් වහන්සේට විරුද්ධව දෝෂකේන සියලු සෙනග ජාතින්ද භාෂාවන්ද කැබලි කොට ඔවුන්ගේ ගෙවල් කසල් ගොඩ කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගලවන්න පුළුවන් වූ වෙන දෙවි කෙනෙක් නැතයි කීවේ. එකල රාජ ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද බැබිලෝන පළාතේ උත්තමයන් කලේ. දැන් මෙවැනි තත්වයක් විශාල වෙනසක් මුළු දේශීය මිනිසයන්ට දෙවියන් වහන්සේව අදා ගැනීමට රාජාඥාවක් නිකුත් කරන හේතු වුණු සිද්ධිය මොකද්ද? මේ තරුණයන් තුන්දෙනාගේ ඇදහිල්ල. දැන් අපි බලන්න ඕනේ අපිට තියෙන ඇදහිල්ල මොකද්ද? අපේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේ අපට පුත්‍රකමේ ආත්මයක් දීලා තියෙන බව ඔබ දන්නවනේ. රෝම 8:15 කියනවා පුත්‍රයෝ නම් උරුමකාරයෝය දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය යේසුස් ක්‍රිස්තුස් සමග හවුල් උරුමකාරයෝය. එවැනි උත්කෘෂ්ඨ උතුම් තත්වයකටයි ඔබයි මාවයි උන්වහන්සේ කැඳවා තිබෙන්නේ. මේ යේසුස් වහන්සේ කුරුසියේ මරණයට පත් වුණේ මනුෂ්‍යයා සමග උන්වහන්සේගේ තිබුණ අර මුල් තිබුණු සම්බන්ධතාවය නැවත අලුත් කර ගැනීමට. ඊටාම සමීප සම්බන්ධතාවයකට ඔහු සමග පැමිණීමටයි. ඒකයි පරමාර්ථය. අපි මේක වැඩිපුර තේරුම් ගන්න නැහැ. වෙන වෙන දේවල් අපි කරන්නේ. අපි බොහෝ ක්‍රියා කරනවා ධර්මිෂ්ඨ වෙන්න. නමුත් ඔබ දන්නවද මේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ අපිට දුන්න ත්‍යාගයක් කියලා? කිසිම මනුෂ්‍ය ක්‍රියාවකින් තමුන්ගේ ජීවිත රටාව වෙනස් කරලා යහපත් දේ කියලා මිනිස්සුયો කියන දේවල් ධර්මිෂ්ඨ දේවල් කරලා කිසිම කෙනෙකුට නම් මේ ධර්මිෂ්ඨකම දේව ධර්මිෂ්ඨකම ලබා ගන්නට බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්ට අපි උන්වහන්සේ මේ දීලා තිබෙන ධර්මිෂ්ඨකම තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නට කිසිම දෙයකට නොපුළුවන් බව
පවුල් කියනවා මම ඒකාන්ත වශයෙන් දනිමි කියලා. දානියෙල්ට දෙවියන් වහන්සේ කතා කළා බොහෝ ප්‍රේමලත් මිනිස්සය බය නොවන්න. නුඹට සමාදානය වේවා. ශක්තිමත් වෙන්න. එහෙම උන්වහන්සේ කියපු හැටි ඔහු ශක්තිමත් වුණා. බොහෝ ප්‍රේමලත් මිනිස්සය. ඔබටයි මටයි උන්වහන්සේ මොකද කියන්නේ? මම කිසිසේත් නුඹ අත් නොහරින්නෙමි, නුඹෙන් අහක් නොවැමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි උන්වහන්සේ කියා තිබේ. ස්වාමීන් වහන්සේ මාගේ උපකාරකාරය අනුවය මම බය නොවන්නේ. මිනිස්යා මට කරන්නේ කුමක්ද? යා මහත්සේ ධෛර්යමත් විය යුතුයි අපි. නුඹට විරුද්ධව සාදන කිසි අවියක් සඵල නොවන්නේ. විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගිටින දිව් නුඹ විසින්ම විනිශ්චයටපත් කරනවා ඇත. මේ උඹටයි මටයි කියලා තියෙන දේවල්. මෙතන යෙසාය 43 මේ කියනවා මේ වගේ කාරණයක් අපි බලමු ඒ වාක්‍ය ඉතා වැදගත්. 43 මොකද්ද කියන්නේ? එම්බා යාකෝබ් නුඹ මැව්වා වූ එම්බා ඊශ්‍රායල් නුඹ සෑදුවා වූ ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. බය නොවන්න. මක් නිසාද මම නුඹ මුදාගත් තිමි. නුඹේ නම කියා හඬ ගැසීම නුඹ මාගේය. නුඹ ජල මැදින් යන නමුත් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උදින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් විට යන විට නුඹ නොදැවෙන්නේය. ගිනි දැල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. මක් නිසාද මම නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේය. මේව කියලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ආබ්‍රහම්ට මොකද කිව්වේ? භය නොවන්න. මම නුඹේ පලිහද නුඹේ මහත් විපාකයේද මම වෙමි කියලා උන්වහන්සේ කියලා දෙනවා. තව මොනවද අපිට දෙවියන් වහන්සේ කියලා දෙන බොහෝ කාරණා. උන්වහන්සේ ඔහුටම කිව්වා සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ වූ මම ඉදිරියේ හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. මේක තමයි අපි තෝරාගත යුතු දේවල්. උන්වහන්සේගේ ආඥාවල්. මක් නිසාද කඳු පහව යන්නේ හෙල්ද සොරවුන් ලබන්නේ. නමුත් මාගේ කරුණාව නුඹ මාගේ පහ නොවන්නේ. මාගේ සමාදාන ගිවිසුම සොලවුණු නොලබන්නේ. එවැනි දිව්‍ය සමාදානයක් දින් සොරගත් ඔබ සහ මම. ඒක ඔබ තුල තිබෙනවද කියලා විමස ගන්න ඕනේ. ස්ත්‍රියක් ඇගීම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන සැගේ කිරිදරුවා මතක නැති කරන්නට ඇයට පුළුවන්ද? එසේ වෙන්න පුළුවන්. එසේ නැති වෙන්න පුළුවන්. නමුත් මම නම් නුඹ මතක නැති නොකරන්නේ බලව මාගේ අතුල්වල නුඹ කොටාගතේ. නුඹේ ආරක්ෂක පවුරු මා ඉදිරියේ තිබේ. ඊශ්‍රායල් නුඹ මාගේ වෙහෙකරුවාය. නුඹ කර්ණ කොටගෙන ගෞරව ලබන්නේ. තවත් උන්වහන්සේ කියනවා ඊශ්‍රායල්ට කියපු දෙයම අපිටත් කියනවා. යාකෝබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරලද ඊශ්‍රායල් හැරවීමටවත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළවේ කෙළවර දක්වා මාගේ ගැලී වනිස්ස නුඹ අන්‍ය ජාතීන්ට එලියක් කොට දෙන්නේ. මේකයි දෙවියන් වහන්සේගේ පරමාර්ථය. උන්වහන්සේ අපිව අන්‍ය ජාතීන් ලෝකේ සීමාන්තය දක්වා ගොස් අන්‍ය ජාතීන්ට එලියක් වන පිණිසයි අපිව පොළවේ තබලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගෙන ඉන්න ඕනේ. උන්වහන්සේ කියනවා නුඹ මාගේ පුත්‍රයෙහි අද මම නුඹ ජනිත කළෙමි. මාගෙන් ඉල්ලව. එවිට මොනවද දෙන්න යන්නේ? නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටස පොළවේ සීමාන්ත දක්වා දෙමි. ස්වාමීන් වහන්සේ මේ කාලේ ඔබට පාස් වෙනදී බලා ගන්න. ඔබ දුර්වලව, බයව, වේවුලවල ඉන්න ඕනේ. බෙලහීන අත් බලවත් කර, වේවුලන දනහි සබි කරන්න. බය සිත් ඇත්තන්ට කතා කොට බය නොවි ශක්තිමත් වෙන්න බලව නුඹලාගේ දෙවියන් වහන්සේ පලි ගැනීම වන දෙවියන් වහන්සේගේ විපාක දීම ඇතුව එනසේක. උන්වහන්සේ මැවෙත් නුඹලා ගලවනසේක. දෙවියන් වහන්සේ මේ අපිට කියන්නේ. උන්වහන්සේ ජේසුස් වහන්සේට දුන්න කාර්ය මේ ආකාරයට යෙසාය පොතේ සඳහන් වෙලා තියෙනවා. බාර දුන්න කාර්යය යෙසාය 50 වෙනි පරිච්ඡේදයේ මොකද්ද කියන්නේ? විඩා වූ අයට වචන වලින් පිහිට වෙන්න දැනගෙන සිටීමේ ස්වාමී දෙවියන් වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා මා පුදවනසේක. මාගේ කන පුබුදවනසේක.
ස්වාමී දෙවියන් වහන්සේ මාගේ කන පැහැදූසේක මා කැරලිකාරුණේවත් පස්සට හැරුණේවත් නැත. මේ යේසුස් වහන්සේට අනාගත වාක්‍යය. මම මාගේ පිට තලන්නන්ටත් මාගේ කම්බුල් රැවුල් උදුරන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දා වෙනුත් කෙල ගැසීමිනුත් සංගවා නොගතිමි. මක්කදා ස්වාමී දෙවියන් වහන්සේ මට උපකාර වනසේක. එබැවින් මම වියවුල් නොවෙමි. මේකයි අපිට වෙන්න ඕනේ. එබැවින් මාගේ මුහුණ ගිනි ගලක් මෙන් තබාගෙන සිටිමි. මා ලැජ්ජාවට නොපැමිණෙන බව මම දනිමි. අපි මෙවැනි ආකාරයට අපගේ සිත් අපගේ හදවත් ගිනි ගලක් මෙන් දැඩිකට ස්ථිරකට තබා ගන්න ඕනේ අපේ වැඩේ කරන්නට මේ වෙලාවේ. යේසුස් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. තිලිඳුන්ට සුවාරංචිය දේශනා කරන්න ස්වාමීන් වහන්සේ මා ආලේප කළසේක. ඔබයි මමයි ආලේප කර තින්නේ ඒකටයි. බිඳුරු සිත්යන් සුව කරන්නටද වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශ කරන්නටද ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පරිගැනීමේ දවස ප්‍රකාශ කරන්නටද වැළපෙන සියල්ලන් සලසන්නටද සියලු වැළපෙන්නන් පළඳවමින් අලු වෙනුවට මාලාවකුත් වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයක් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසා නැමැති වස්ත්‍රයක් වුන්ට දෙන්නටද උන්වහන්සේ මා එව්සේක. මෙන්න අපි තේරුම් ගත යුතු කාරණා, මෙන්න අප විසින් කළ යුතු කාරණා. මේවට තමයි අපිව කැඳවලා තිබෙන්නේ. ඒ වගේම උන්වහන්සේට කිව්වා මෙන්න මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා, ඔහු ගැන මම ඉතා ප්‍රසන්නව සිටිමි. අපිට ඇහෙන්න ඕන දෙවියන් වහන්සේ අපටත් මේ වගේ කතා කරන ශබ්දය. මොකද උන්වහන්සේ පොළොවට එව්වා වගේම උන්වහන්සේම කිව්වා මම නුඹලා පොළොවට යමි මිනිස්යන් වෙතට. මේ සෙනග විනාශයට යන සෙනග රැස් කර ගැනීමේ අයිතිය නුඹලාට පවරා තිබෙනවා. අපි උන්වහන්සේගේ වචනයට කීකරු වෙමු. ඒ ඔබට ආශිර්වාදයක් වේවා. දෙවියන් වහන්සේ මේ වචනයෙන් ඔබට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ සමාදානය ඔබට දෙනසේක්වා. සියලු දෙනාට ජේසු පිහිටයි.